එබෝවන් අපි දෙවැනි පාඩමේ දෙවැනි වීඩියෝ එකකින් ළමයි ඒක පොඩ්ඩක් පරක් වුණා. මම උත්සාහ කරනවා දැන් YouTube එකට කීප දෙනෙක් කට්ටිය බලන්නේ නැති හින්දා කොහොම හරි පෙරමිලම ටික බලලා නැහැ. අපි බලමු ලයිව් වෙන්න කොහොම හරි තව පාරක් try කරලා බලමු හරිද? මම කියන්නම් දිනේ වෙලාවක් කොමට කියන්නම්. හරි අපි දැන් YouTube දෙවැනි වීඩියෝ එක කරමු. අපි හිටිය 90 වල හැඩ 90 වල හැඩ ළමයි අපි 90 වල හැඩ වල වගු වෙන්දා තාම ඒ වුණාට ගැටලු විසඳුවේ නැහැ. ඔකේ විශේෂ අවස්ථා දෙකක් තියෙනවා. අන්තිම දෙක ඒක තමයි විකර්ෂණ ඒකක පහක් තියෙන අවස්ථාව කියන්නේ. විකර්ෂණ ඒකක පහක පොදු නම මොකද්ද? ත්‍රියානති දිවි පිරමිඩය. අපි මුලින් ඉඳලා ගමුකෝ. ඒක මේකේ පාඩම් කරන්න ඕනේද? විකර්ෂණ ඒකක දෙකක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකද්ද? දෙකක් තියෙනවා රේඛීය. හැඩයත් රේඛීය. මං කියනවා කියන්න පුළුවන් නේද? විකර්ෂණ ඒකක තුනක් තියෙනවා. විකර්ෂණ ඒකක තුනක් තියෙදි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණිකයි. හරිද? ඊට පස්සේ විකර්ෂණ ඒකක තුنين බන්ධන තුනක් එකසර බිඳුවක් වුණා. බන්ධන තුන එකසර බිඳුවේ වුණොත් හැඩයත් තලීය ත්‍රිකෝණිකයි. හැබැයි විකර්ෂණ ඒකක තුන මෙහෙම තිබුණොත් බන්ධන දෙකයි එකසර එකයි තිබුණොත් හැඩය කෝණික වෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණිකම තමයි. ඊට පස්සේ විකර්ෂණ ඒකක හතරක් තියෙනවා. හතර කොහොමද බෙදෙන්නේ? 4.3 3.1 2.2 බෙදෙන්නේ. මොකද හතර බිඳුව කියන්නේ හතරම බන්ධන වුණොත් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය හැඩය චතුස්තලීය. හරි. ඊට පස්සේ තුනක් බන්ධන වෙලා එකක් එකසර වුණොත් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය හැඩය පිරමිඩීය. ඊළඟ එක ඉලෙක්ට්‍රෝන යුගල දෙකයි බන්ධන දෙකයි. එහෙම වුණොත් මොකද? චතුස්තලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හැඩය කෝණික. හරි. හරි. ඊළඟට පහක් තියෙන එක පහක් තිබුණොත් කොහොමද විකර්ෂණ ඒකක පහ බෙදෙන්නේ කොහොමද? 5.41 3.2 2 3 ගාන පදිනේ. විකර්ෂණ ඒකක පහෙන් පහම බන්ධන වුණොත් ත්‍රියානති දීපිරමිඩීය බන්ධන හතරයි එකසර එකයි වුණොත් සීසෝ හැඩය බන්ධන තුනයි එකසර දෙකයි වුණොත් ටී හැඩය බන්ධන දෙකයි එකසර තුනක් වුණොත් රේඛීය හැඩය. ඊට පස්සේ විකර්ෂණ ඒකක 6ක් තියෙන අවස්ථා. විකර්ෂණ ඒකක 6න් 6ම බන්ධන වුණොත් අෂ්ටතලීයයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් අෂ්ටතලීය. අර කලින් කියන්න බැරුණ හැම එකේම ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති දීපිරමිඩීය. විකර්ෂණ ඒකක පහක් තියෙනවා. හරි. ඊට පස්සේ 5 1 මොකද? සමචතුරස්‍ර පිරමිඩීය. 5 1 සමචතුරස්‍ර පිරමිඩීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය නම් අෂ්ටතලීයක තමයි. ඊට පස්සේ ඊළඟ එක මොකද? 4 2 වුණොත් සමචතුරස්‍ර තලීය හැඩය සමචතුරස්‍ර තලීය නැත්නම් ජ්‍යාමිතිය සමචතුරස්‍ර තලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීය. හරිද? එච්චරක් තියෙනවා. එතන ඉහළ. හරි. අපි මේ ටික අර පොඩ්ඩක් ගමු. එහෙනම් ලියන්න ළමයි සටහන කියලා ලියන්න. සටහනේ අංක 1 දාගන්න. සටහනේ අංක 1. සටහනේ අංක 1 දා ලියා ගන්න. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති දිවි පිරමිඩීය අවස්ථාව සලකමු. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය දෙකටම ලියන්න. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති දිවි පිරමිඩීය අවස්ථාව සලකමු. ඒකේ ලියා ගන්න මොකද්ද? බන්ධන පහදන එකසර බිඳුව බන්ධන පහදන එකසර බිඳුව. මොකද්ද මේකෙන් එන්නේ ළමයි? ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකද්ද? ත්‍රියානති දිවි පිරමිඩීයයි හැඩය නැත්නම් ජ්‍යාමිතිය. ඒත් මොකද්ද? ත්‍රියානති දිවි පිරමිඩීය. හරි. අපි අන්තිම උදාහරණ PCL5 මොකද්ද? අර වගුවේම තියෙන ටික මම ආයෙ පොඩ්ඩක් කියනවා. ඔයාලන්ට හුරු වෙන්න මේ අන්තිමේදී තමයි ටිකක් අමාරු. මොකද ළමයි 5ක් තියෙන එකයි 6ක් තියෙන එකයි ඉඳන් මම
පොඩි අලුත් දේවල් ටිකකුත් තියෙනවා කියන්නේ. PCL5 කොහොමද ගන්නේ? මේකේ ළමයි ඉස්සෙල්ල ත්‍රිකෝණයක් හිතා ගන්නවා. කෝණයක් හිතාගෙන ඒක CL C උඩින් යටනුයි I C හරිනේ. ඊළඟ එක B එක දැන් මම ආයෙ උඩින් අදිනවද? B අදිනවද? ඊට මදිනේ ළමයි බෝඩ් එක. හන්දන් දැන් මෙහෙමයි මේව බලන්න මෙහෙමයි වීඩියෝ එක නැවැත්තුවා ඇඳගත්තා. තේරුණා? B බන්ධන 4යි එකසර ළමයි මේක මේ සීරියස් ගන්න තේරුණාද? සිරාවට ගන්න මේක මේ සරල දෙයක් නෙවෙයි. මේ පාර කොරෝනා රැල්ල අනුව අපි දන්නේ මාස 4කින් 5කින්වත් වැඩේ අපිට පුළුවන් වේද කියලා පන්ති පටන් ගන්න. තේරුණා? හින්දා ගෙදෙට්ට වෙලා ආතල් එකේ ඉන්න එපා මේ කියන වීඩියෝ ටිකෙන් බලන්න. තේරුණා? වීඩියෝ දාන්න බෑ බලන්න නෙවෙයි. මේකයි මම දාන එක මම පොඩ්ඩක් පරක්කු කරගෙන හැමෝම බලනවාද කියලා මට චෙක් කරගන්න ඕනේ. බැලුවේ නැහැ ඉපදෙනේ මම ගෙදෙට්ට හැමෝගෙම ගෙදෙට්ට මම කෝල් කරලා. තේරුණා? බලන්නම් කියලා කිව්ව දෙමව්පියන්ටත් කතා කරා. දැන් මේක සීරියස් ගන්න. තේරුණා? අපි ලයිව් එකේ බලමු. හරි. බන්ධන 4යි එකසර 1යි. ඉලෙක්ට්‍රෝන යුගල යාමිතිය මොකද්ද ළමයි? ත්‍රියානති පිරමිඩීය හැඩය නැත්තම් යාමිතිය නෝකට ළමයි හැඩය නැත්තම් ජ්‍යාමිතිය කියන එකට අපි ගත්තේ මොකද්ද? 4යි කරන සීසෝ. සීසෝ හැඩය. මේ අලුත් සිලබස් එකේ තව නම් දෙකක් දීලා තියෙනවා. විකෘති සීසෝ හැඩය, අක්‍රමවත් සීසෝ හැඩය කියලා ලියලා ලකුණු දෙනවා. මොකද්ද? විකෘති වෙච්ච සීසෝ හැඩය. නැත්තම් අක්‍රමවත් සීසෝ හැඩය. මම කියලා දෙන්නම් ඇයි එහෙම වෙන්නේ කියලා. මම සීසෝ එකක් කියන්නේ ඇයි කියලා ඔයාලා කොහොමද ඒක සීසෝ එකක් කියලා මම ඔයාලට කියලා දුන්නා. හරි. අපි SCl4 වගේ එකක් ගමු දාන්න. අද SCl4. දැන් SCl4 කියලා කියන්නේ ළමයි දැන් SCl4 වල එන්නේ ලස්සනට මෙන්න මේ වගේ හැඩයක්. මොකද්ද? Cl මොකද්ද? බන්ධන 4 එකසර යුගලයි. මෙහෙම ඔයාලට මේ Cl4 දුන්නාම මේ ලුයිස් ෆ්‍රීව ඇඳ ගන්න පුළුවන් එක නේද? දැන් මේ ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන දැම්මේ නෑ මම මධ්‍ය පරමාණු විතර ඉලෙක්ට්‍රෝන මොකද මධ්‍ය පරමාණුවට හැඩෙන් තියෙන්නේ කියලා. ඒතර මධ්‍ය පරමාණුවට හරියටම ලුයිස් ෆ්‍රීව ඇඳලා තියෙනවා. බන්ධන 4 එකසර එකයි. හරි නේද? බන්ධන 4 එකසර එකයි ගැලපෙනවනේ Cl4ට. අන්න ඒක තමයි දැන් ගන්න උදාහරණය. එතකොට අර විදිහටම ගමු අපි ත්‍රිකෝණයක්. ලයිටයි මෙහෙම හරියට එහෙම අඳ ගන්න අමාරුයි කියලා. නිකන් ලාවට මේ ගන්න තේරුණා. මොකද්ද? මොමන් ළමයි ඔය 5 දෙනයි. තේරුණා. ඔය 5 දෙනාගෙන් හොඳම මෙන්න මෙයාට අපි එකසර යුගල දාමු මෙහෙම. මෙන්න මේ. අනිත් ඒවා මොනවා කරනවද? විතර මැද සල්ප දාන්න. Cl කර. Cl වලේ. ඊට සීසෝ හැඩ එනවා නේද ළමයි? සීසෝ හැඩ එනවනේ. ඔය සීසෝ හැඩ එනකොට මෙන්න මේක එක තලයකට ඒකට ලම්බක තලයක තමයි මේ දෙක තියෙන්නේ. තේරුණාද? එන්න මෙහෙම ගමු. මේ එක තලයක මෙන්න මේ ලම්බක තලයක මේක. තේරුණාද? එතකොට එහෙම ගත්තාම අර මෙහෙම ගත්තාම මෙහෙමයි හරිද? මේ තලයි මේ තල
මෙන්න මේ තලයේ කොහොම දෙකක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? බන්ධන දෙකක්. ඉතින් බන්ධන දෙක. මේ ඕක මෙහෙමයි මම පද සීසෝ එක අනිත් පැත්ත ගහලා මම ඇඳලා තියෙන. ඒක වලට මේ පේන්නේ නැත්තේ. තේරුණාද? සීසෝ එකක් වුණා ළමයි දෙපැත්තෙන් නම් පදින්න පුළුවන් ඉතින් මම ඒක ඇඳලා පෙන්නන්න හරි විදිහට. මේ සීසෝ. මේ තලයේ මෙන්න මේ අතරයි පාද දෙකක් තියෙනවා. මේ අතරයි පාද දෙක එක තලයක්. ඒතර මේ තලය ලම්බක වෙන්න ඕනේ. එක පාදයක්. මේ දෙක අතර කෝණ 120යි මේ දෙක අතර කෝණ එහෙම කියන්න බෑ අපිට. තේරුණාද? දැන් ළමයි දැන් එක සැරේ ඔයගොල්ලෝ මම මෙතෙන්ටම දැන්නේ. දැන් එක සැරේ ඔයගොල්ලෝ මේ කොහෙට හරි එන්න පුළුවන් නේද? අන්න එතකොට කියනවා අක්‍රම සීසෝ වැඩි. මෙහෙම අඳින්න. මෙන්න මෙතෙන්ට එක සැරේ එන්න. දැන් තේරෙන්නේ මේ බකල් ගහලා වගේ නේ. ඇද අක්‍රම සීසෝ. නැත්නම් මේ එක සැරේ ඔයගොල්ලෝ මෙතෙන්ට දාන්න. මේ තුන මැදක මැදලා මේකට දාන්න ABC ගත්තනේ. දැන් ABC මෙතනින් ගත්තනේ මේක රෝමි ලක්ෂණ දාන්න. රෝමි ලක්ෂණ 1 රෝමි ලක්ෂණ 2 රෝමි ලක්ෂණ 3 එතකොට රෝමි ලක්ෂණ 1 රෝමි ලක්ෂණ 2 රෝමි ලක්ෂණ 3 මොකක්ද හරි ඔය තුන් දෙනාටම කියනවා සීසෝ හැඩය කියලා. ජ්‍යාමිතිය සීසෝ හැඩ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති දීපිරමිඩය. හරි. නමුත් 2යි 3ටයි තමයි සාමාන්‍ය විකෘති සීසෝ හැඩ කියලා කියන්නේ. ඔය මොකක් වුණත් හරි. හැබැයි වැඩිපුර පවතින්නේ ඒ ව්‍යුහයේ. ඒ නෙමෙයි 1 අංක 1. රෝමි ලක්ෂණ අංක 1 ව්‍යුහයේ ළමයි ස්ථායීතාවයෙන් වැඩි. මොකද ඔය විකර්ෂණ ඒකක නැත්තම් බන්ධන සහ එකසර අවකාශයේ පවතින්නේ විකර්ෂණය අවම වෙන්නනේ ළමයි. දැන් මෙතන විකර්ෂණය වැඩි මේ ළඟයිනේ මේගොල්ලෝ. මේගොල්ලෝ ළඟයිනේ. කියන්නේ මේගොල්ලන්ගේ විකර්ෂණය ටිකක් වැඩි. මෙන්න මේක තමයි ටිකක් මෙයාට ඈතින් ඉන්නේ. මෙයාට ඈතින් පුළුවන් තරම් ඈතින්. පුළුවන් තරම් ඈතින් කියලා මේ දෙක මෙහෙටම එන්නේ නෑ දෙන්නවා. හැකිලෙන්නේ නෑ. මොකද මෙහෙමුත් විකර්ෂණ තියෙනවා ළමයි. මේක හිතන්න පොඩ. වාගේ තර්කන හැකියාවෙන් වා හිතන්න. දැන් මේවා අතරත් විකර්ෂණ තියෙනවා. ඒව නැති වෙන්නේ. මේ විකර්ෂණ ටිකක් වැඩිනේ. විකර්ෂණ ටිකක් මෙහෙනුත් විකර්ෂණ ඔය මොකම සැලකුවන් සම්ප්‍රයුක්ත සැලකුවන් මේක තමයි තියෙන සුපිරිම ව්‍යුහය. විකර්ෂණ අවම වෙන ව්‍යුහය. මේක එහෙම නෑ විකර්ෂණ ටිකක් වැඩි. එහෙනම් මේ ව්‍යුහ දෙක අස්ථායි මේ ව්‍යුහයේ ස්ථායි කියලා කියන. හැබැයි හතරම සීසෝ. හරි. ලියාගන්න. ඕකේ අටතේ දැන් අපි එකේ B ඉන්නේ. එකේ B ඉන්නේ. එකේ B යටතේ ලියා ගන්නවා. VSCPR වාදයට අනුව VSCPR වාදයට අනුව රෝමි ලක්ෂණ එක ව්‍යුහයට වඩා VSCPR වාදයට අනුව රෝමි ලක්ෂණ එක ව්‍යුහයට වඩා රෝමි ලක්ෂණ 2 සහ රෝමි ලක්ෂණ 3 ව්‍යුහ අස්ථායි වේ. රෝමි ලක්ෂණ 2 සහ රෝමි ලක්ෂණ 3 ව්‍යුහ අස්ථායි වේ. එකසර යුගලෙහි බලපෑම නිසා නියමාකාර සීසෝ හැඩයට වඩා දෙක සහ තුන ව්‍යුහවල විකෘති සීසෝ හැඩයක් ලැබී ඇත. එක ලිව්වා දෙක ලිව්වා තුන ලිව්වා. ඇතැම් මේවා විකෘති ඇතැම් මේවා විකෘති නෑ. හරිද? ඒ කියන්නේ මේ දෙන විකෘති අරක විකෘති නොවන කියලා එහෙම කියන්නේ අපි නිකන් සීසෝ හැඩ කියලා. මේ දෙක ලිව්වත් ඔයාලට ලකුණු හම්බුයි.
අනිත් එක ළමයි දැන් මේක මම යටින් ආයේ පොදුවේ ලියන්න දැන් ආයේ යටින් රූපයක් ওই වාක්‍ය ලියලා යටින් අඳ ගන්න මේක මෙහෙමයි සාමාන්‍ය අඳින්නේ කොහොමද? ඔයාලට පුරුදු විදියට මොනවද දැනගන්න. මෙහෙමත් දැනගන්න. letter C. බන්ධන තුනයි කසර දෙකයි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හැඩය. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකද්ද? ක්‍රියානති දිවි පිරමිඩීය. තමයි මෙතන මම ලියන්න මොකද්ද කියලා මට මතක නැහැ ඒක බලලා ලියා ගන්න. හරි. හැඩ ජ්‍යාමිතිය T මොකද්ද? T හැඩය නැත්තම් අනක්‍රමවත් T හැඩය විකෘති T හැඩය. તો අපිට ගන්න පුළුවන් ICL3 වගේ එකක්. හරි. එහෙනම් මොකද්ද? උදාහරණය ICL3 අඳින් බලන්න අපි ලුයිස්සේ කොහොමද ඉන්නලා මේ බන්ධන තුන එකසර දෙකයි ඉන්න ICL3. හරි ICL3 කොහොමද එන්නේ අර විදිහටම තලිය ත්‍රිකෝණික වෙන්න අඳින්න ඉස්සෙල්ල මොකද්ද? උඩටයි යටටයි දාමු එකසර. ඉන්නේ එක view. ඔක තමයි සාමාන්‍යයෙන් මොකද්ද? ඕකත් නෙවෙයි විදියනේ. මොහොම ආවහම T හැඩයක් එන්නේ. ඔකට කියන විකෘති T හැඩය. තේරෙනවද? ඊට පස්සේ අපි මෙහෙම කරමු. අංක 1 ස්ථායී වෙන අදින්න අංක 1 ස්ථායී කියන මම මෙහෙම අදිනවා. T හැඩය ගන්න ඕනේ කොහමද? CL මෙන්න මෙහෙම. T හැඩයේ පැත්තකට තියෙන T එක හරි. අංක 2 අර දෙන්නට දාන්න. මොකද්ද? එකලම දෙන්නෙක්ට අපි මේ දෙන්නට දාන්න පුළුවන්. CL විකෘති. නම් මේ දෙන්නට දාන්නත් පුළුවන්. මේ දෙන්නට දාලා මේ පැත්තට 100 ගන්න පුළුවන්. තව එක එක විදිහට අදින්න පුළුවන්. විකෘති T හැඩ තව එක එක විදිහට අදින්න පුළුවන්. මම දෙන්නෙක් විතරක් අදින්නම්. හා ලියා ගන්න. මේ ටිකත් ඇඳලා ඔය ටික ලියලා ලියා ගන්න. මොකද්ද ලියා ගන්න ඕනේ? ලියා ගන්න. ඉහත ICL3 හි ව්‍යුහ දෙක අතරින් ICL3 හි ව්‍යුහ දෙක අතරින් රෝමිලක්කන් එක ව්‍යුහය වඩාත් ස්ථායී වේ. රෝමිලක්කන් එක ව්‍යුහය වඩාත් ස්ථායී වේ. නමුත් එකසර යුගලෙහි බලපෑම නිසා අක්‍රමවත් T හැඩය ලැබිය හැක. අක්‍රමවත් T හැඩය ලැබිය හැක. යා අංක 2කට ළමයි. 5 ඉවරයිනේ දැන්. මොකද්ද? ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති දිපිරිදි මිරනේ දැන් බලමු අෂ්ටතලීක. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීය අවස්ථාව බලමු. අෂ්ටතලීයේ මුල ඉන්නේ බන්ධන 6යි එකසර බිඳුව. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකද්ද ළමයි? ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මෙතන මට මම ඔයාලට කිව් එක මට මතක නැහැ. මෙතන හරි අර අනිත් ඒවා එන විදිහට මෙතන එන්නේ වාක්‍ය හදලා ගන්නවද? අර මම A කොටසේ B කොටසේ දැන් මේ A කොටසේ වාක්‍ය හදලා ගන්න. හරි. මේ රටාවට නෝට් එක තියෙන්න බෑ. ඒ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හැඩය මොකද්ද? අෂ්ටතලීය
මේකෙත් අෂ්ට තලිය. අපි ගමු උදාහරණ. ගමු SCL දැන් මෙහෙමයි. දැන් මට මේව ළමයි හිතින් කියන්න පුළුවන් සංයෝගයක්. ඒක ඔයාලට පුරුදු වෙලායි තේරෙනවද? SCL6 SCL6 ගේ අෂ්ට තලිය කියලා කියන්නේ කොහොමද? සමහර චතුරස්‍රයක් වගේ ඉන්න අරගෙන උඩනු යටයි කියනවා 100. 100 100 100 तो ඒකේ අක්‍රමවත් තරම වෙන්නේ අෂ්ටතලිය පමණයි. තේරුණා? හා. ඒතර ඕකේ මොකක් වාක්‍යය ලියන්නේ නැහැ. ඒ බන්ධන 6 එක සැරකින් හරිද? ලියාගත්තා. ඊට බන්ධන 5යි එක සැරේ එකයි. බන්ධන 5 එක සැරේ එකයි. ඒවට 60 මොකක්ද බන්ධන 5 එක සැර එකයි. බන්ධන 5 එක සැර එකයි. සමචතුරස්ස පිරමිඩිය ICL 5 වගේ ගන්න ඕන. මොකක්ද දෙන්නේ? CL කසරින් ගලක්. ඔයාලට විකෘති කතන්දර එහෙම අවශ්‍ය නැහැ. තේරුණාද? කොහොමද ලියන්නේ? හරිනේ? අර විකෘතික ගොඩක් අර පහට තියෙන ඒවා තමයි නම් ටික මුලාදී නේ. ඊළාට බන්ධන 4 දැන් ඔයාලා බල වේගෙන් ලියාගෙන යනවා නේ. ඒක වීඩියෝ එක වාසිය මොකද්ද? ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරලා දාගන්න ඕනේ. 4යි 2යි. රාෂ්ට්‍ර තාලියයි මේක තලිය සම තුරස්කාර අපිට ගන්න පුළුවන් XCF4 වගේ XCF4 හරි ආලම මේක BC කියලා දාන්න මේ එන්නේ C නේ මේ C ඉතින් පැටලෙනවා ඉතින් ඔයාලා හදලා ගන්න මේ C කලින් එක B තේරුණා ඒ විදිහට නෝට් එක හදලා ගන්න ඒ කියන්නේ මේ වීඩියෝ එකක් පැයක් අපි කරනවා නිකන් පැය දෙකක පන්තියක් කරා වගේ මොකද ඔයාලට වීඩියෝ එක නවත්ත ලියන්න වෙනවනේ ළමයි හරි ගාන ලියාගමුද ගාන ලියන්න අංක 1 ලියාගන්න පහත අණුවල ලුයිස් ව්‍යුහ පහත අණුවල ලුයිස් ව්‍යුහ and පහත අණුවල ලුයිස් ව්‍යුහ and ඒවායේ හැඩය අපෝහණය කරන්න පහත අණුවල ලුයිස් ව්‍යුහ and ඒවායේ හැඩය අපෝහණය කරන්න ඉන්පසු හැඩය නිරූපණය වන පරිදි නැවත ලුයිස් ව්‍යුහය අඳින්න ඉන්පසු හැඩය නිරූපණය වන පරිදි නැවත ලුයිස් ව්‍යුහය අඳින්න හරිනේ හරි අංක 1 so for 2 minus කරන්න බලන්න මුලින්ම ලුයිස් ව්‍යුහය අඳින්න තියෙන්නේ ලුයිස් ව්‍යුහය ඇඳලා හැඩය අපෝහණය කරන්න මම කියලා දුන්නානේ
හැඩය අපෝහණය කරද්දී මෙන්න මේ ටිකක් කරනවා. පියවර ටික දුන්නේ හැඩය අපෝහණය කරන්න අපි බලමු පියවර මොනවද කියන්නේ. මුලින්ම ලුයිස් ෆියෝ ඇඳ ගන්න කියලා කිව්වා හොරාට නේ. මේ හොරාට ඇඳ ගන්න කියලා. මෙතෙන් ලුයිස් ෆියෝ ඇඳ මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝන ගණන සොයා මගේ දෙකෙන් බෙදා ඉලෙක්ට්‍රෝන යුගල ගණන සොයන්න. ඊට පස්සේ බන්ධන සඳහා බෙදා දෙන ඉලෙක්ට්‍රෝන එකසර සඳහා බෙදා දෙන ඉලෙක්ට්‍රෝන ඒවා වෙනම හඳුනාගෙන ඒවා ලියන්න. ඊට පස්සේ VSEPR වාදයේ හැඩය අපෝහණය කරන්න කියලා කිව්වා. දැන් ඔයාලට කිසිම තේරුමක් නැහැ. වාක්‍ය ටික ලිව්වට උදාහරණයක් නෑ. මෙන්න අපේ පළවෙනි උදාහරණ මේකෙන් ඔයාලට තේරෙන්න පටන් ගන්නවා. අපි සල්පනේ අපි කියමු මොකද්ද? අපි දැන් මෙහෙමයි. ලුයිස් ෆියෝෙන් හැඩය අපෝහණය කරන්න බෑ. ඒක තේරුම් ගන්න. ලුයිස් ෆියෝෙන් හැඩය අපෝහණය කරන්න බෑ. මොකද ලුයිස් ෆියෝෙන් පුළුවන් ඉලෙක්ට්‍රෝන යුගල කොච්චරද? එකසර කොතනද තියෙන්නේ? බන්ධන තනි බන්ධනද දිත්ත බන්ධනද? ආරෝපණ ව්‍යාප්තිය කොහොමද? අන්න ඒවා බලන්න. තේරුණා? නමුත් හොඳට තේරුම් ගන්න හැඩය කියවෙන්නේ නැහැ ලුයිස්. මේකට තමයි අපිට ඕනේ මොකද්ද? අලුත් වාදයක්. ලුයිස් වාදයේද නැහැ. VSEPR වාදය. අපි ඒක තමයි කරන්නේ. හැබැයි VSEPR වාදයෙන් අණුවේ හැඩය හොයද්දි මම වාට කිව්වා හොරාට මොකද්ද? ලුයිස් ෆියෝ හදගන්න කියලා අපිට පහසුයි. ඔන්න දැන් අපි ලුයිස් ෆියෝ හදලා තියන්නේ අපි දැන් VSEPR වාදේ ඒක දිහා බලාගෙන පොරින් ගොඩ දාන්න. මොකද්ද? S වටා මුළු ඉලෙක්ට්‍රෝන ගණන කියලා. සල්පොට ඉලෙක්ට්‍රෝන ගන්න කියද රේඛාවක් කියන්නේ දෙකන්නේ. රේඛා කියන්නේ 1 2 3 4 5 6 කියක් තියෙනවද එහෙනම් 6 දෙකකින් වැඩි කරාම 12. රේඛා ඉලෙක්ට්‍රෝන 2යි රේඛා 6යි නේ ඉලෙක්ට්‍රෝන 12යි. එහෙනම් S වටා ඉලෙක්ට්‍රෝන යුගල ගණන කීයද? 12 බෙදීම 2 කීයද? 6. 12 බෙදීම 2 ඉලෙක්ට්‍රෝන යුගල ගණන. ඒකත් අපි හෙව්වා කියලා ලියනවා. ඒ ඔක්කොම කරන්නේ ලුයිස් විදියා බලමු. අපි එහෙම කරන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. දැන් මේකේ VSEPR එක කීයක් තියෙන්නේ? VSEPR එක කීයද මේ? 1යි 2යි 3යි 4යි. ද්විත්ව බන්ධනයත් එක VSEPR එක ගන්න. එහෙනම් ලියන මොකද්ද? S වටා විකර්ෂණ ඒකක. නැත්තම් කියන මොකද්ද? VSEPR ඒකක ගන්න. ඔය දෙකම ලියන්නේ නැහැ හොඳේ. කලින් VSEPR එක ගන්න නැත්තම් විකර්ෂණය ගන්න. කීයද ළමයි? 4. ඊට පස්සේ කියන මොකද්ද? S වටා බන්ධන ගණන. කීයද? 4. මේ බන්ධන 4 විත්ත බන්ධනයත් එකක් කියලා ගන්න. S වටා එකසර ගණන. බින්ද. ළමයි බන්ධන 4 එකසර බින්ද. ඔන්න දැන් මම අලුතෙන් දුන්නු වගුව සිහි කරගන්න. 4 විකර්ෂණයක 4ක් කියනවා නම් චතුස්තලීය කියන පොදු හැඩින් යන්නේ. අපි බලමු. මේකේ 4ම බන්ධන 4යි බින්ද. ඔය 4ම බන්ධන නම් මොකද්ද ළමයි එන්නේ? ලියන මොකද්ද? චතුස්තලීයනේ. VSEPR වාදයට අනුව විකර්ෂණය අවම වන පරිදි S වටා වෙන කවුරුත් වටා නෙවෙයි. හොඳේ S වටා හැඩය චතුස්තලීය වේ. S වටා හැඩය චතුස්තලීය යන්න දැන් හැඩය. දැන් ආයෙ කියන මොකද්ද? හැඩේ නිරූපණය වන පරිදි නැවත ලුයිස් විනා දෙන්න. තමයි හැඩේ එන්නේ කොහොමද? මෙන්න මෙහෙම තමයි එන්නේ ළමයි චතුස්තලීය. දැන් ඔයකට බන්ධන ටික දාන්න. මොකක්ද දාන්න? ඉත්ත බන්ධනයක් දාන්න. එකසර මතක් කරන්න අමතක කරන්න එපා. ඔය ආකාරයට අඳින්න. එතන මේ දිත්ත බන්ධනේ තියෙන තැනින් මාරුනට කමක් නැහැ. ලකුණු හම්බුනා. හරිනේ දැන් කරේ. ඒකත් ඇඳගත්තා. ඊළඟ එක අපි XCF2 ප්‍රමිලකාංක 2 XCF2. දැන් මම මේවා ලේසියෙන් මේවා තියාගන්න. SCF2 කොහොමද ලබන්නේ? xenon කියන්නේ 18 වෙනි කාණ්ඩේ 8ක් තියෙන ඉලෙක්ට්‍රෝන. ඔක දිහා බලලා කියන්නේ නිකන් මේ VSEPR වාදය ඔළුවේ මේ කියන්නේ සිහි කැඳවල කොහොමද ගන්න? බන්ධන දෙකයි එකසර තුනයි බන්ධන දෙක ඇස්සම රේඛීය. තේරෙනවද? මොනවද මෙතෙන් ලියන්නේ මොකද්ද දැන්?
සෙනොන් වටා මුළු ඉලෙක්ට්‍රෝන ගාන කියලා 1 2 3 4 5 7 8 9 10 ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. එක සර වලින් 6යි බන්ධන දෙකෙන් 4යි 10යි. ඉලෙක්ට්‍රෝන මොන 10 බෙදීම 2 5යි. සෙනොන් වටා අපෙන් අහන්නේ සෙනොන් වටා ඇඩේ හොඳේ. මේක අනෙක් ටිකක් තමයි නෙමෙයි. විශ්වය මං ඇඳ වැල්දි. සෙනොන් වටා විකර්ෂණයක් ගන්න කියදලා අන්න විකර්ෂණයක් ගන්න කියද? 1 2 3 4 5යි. විකර්ෂණයක 5යි. සෙනොන් වටා බන්ධන ගන්න කියද? බන්ධන 2යි. සෙනොන් වටා එකසර යුගල ගන්න කියද? 3යි. එකසර 3යි බංගල් 2. අන්න දැන් VSC PR වාදයට අනුව එකසර 3යි බන්ධන 2යි නම් හැඩය මොකද්ද? රේ කීයද? දැන් වැඩි කියන්නේ ළමයි මම නිරූපණය වෙන්නමයි ඇදලා තියෙන්නේ. දැන් මාර්ගනේ නේ. ඉතින් මට එහෙම ඇඳුනා මොනවා කරන්නද නේද? එකසර මෙහෙම ඇද්දත් කමක් නැහැ. හැඩය රේඛී වෙන්න මම ඇඳා. පැහැදිලිද? හරි නේද? ඔන්න මම දැන් ගෙදර වැඩ ටිකක් දෙනවා මට මේ ටික කරලා ෆොටෝ ගහලා ගෲප් එකට දානවා. ගෲප් එකට දාන්න කිව්වම ගෲප් එකට දාන්න එපා අනිත් අය ඒක දිහා බලාගෙන ඉන්න. මට වෙනම එවන්න. හරි. රොමිලක් නම් තුන. SO3 Pro minus. මේ ගෙදර වැඩ කරන තරමට හොඳ නේද? අනිත් එක. Cl4 පහ NCl3 මම ඔක්කොම ඉන්න ටිකක් දෙන්න කොහොම හරි 6 BeCl2 AlCl3 ගෙදරට ඔක කරන්න ඕනි 8 Yes. HCO අර වගුවෙන් තමයි ගන්න ඕනේ. ඒ වගුව මතක තියාගන්න ඕනේ. PCl5 ICl5 හරි ඔය ටික කරලා තියන්න හරිද එහෙනම් මේ ගාන හරි කරලා තියන්නේ කරලා ඒවා අංක දෙක ගන්න ළමයි එන්න මේ ආකාරය තමයි එක්සෑම් වන්නේ තේරෙනවද? මෙන්න මේ ආකාරය. එහෙම ගියා.
CH3 CO CH NH2 OH සැකිල්ල දී ඇත. යා අංක දෙක මටත් ළමයි මේක සැකිල්ල හිතලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම දුන්නා කොහොමද කියන්නේ මම සැකිල්ල ගොන්නා ගන්න. මුලින්ම කාබන් වලට H3ක් දානවා මේ. මේ කාබන්ට පස්සේ තියෙන H3 ඒ කාබන්ටයි. ඊළඟට ආයෙ කාබන් එකක් තියෙනවද? ඒක මේ කාබන්ට සෙට් කරන්න. තේරෙනවද? මේ කාබන්ට මේ කාබන් සෙට් කරන්න. ඒ කාබන්ට බැඳලා තියෙන ඔක්සිජන් එකක්. ඊට පස්සේ ඒක ඉවරයි. ඊට පස්සේ ඊළඟ කාබන් එක ආයෙ මෙතන සෙට් කරන්න. ඒ කාබන්ට එක බැඳලා තියෙනවා මොකද්ද? H එකයි NH2 එක. මොකද්ද? H එකයි NH2 එකයි. ඊට පස්සේ OH එකත් යට බැඳලා. මේවයි දැන් ඔයාලා තාම පොඩිනේ ළමයි. හරිද? පොඩි ළමයි ඉන්නේ දෙවෙනි පාඩමේ ඉන්න අය ඉන්න සැකිල්ල දෙනවා. තේරෙනවද? ඔන්න සැකිල්ල දිය. හරි. එතකොට සැකිල්ල ඇද. ලියන්න. ගාන ලියන්න. මෙහි ලුයිස් ව්‍යුහය ඇඳ මෙහි ලුයිස් ව්‍යුහය ඇඳ පහත වගුව පුරවන්න. මෙහි ලුයිස් ව්‍යුහය ඇඳ පහත වගුව පුරවන්න. එහෙම වගුව මධ්‍ය පරමාණු පරමාණු එකක ගණන සර යුගල ගණන ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය හැඩය. තේරෙනවද? මේ කලින් එකේ ළමයි මේ සැකිල්ල මෙන්න මේ ටිකක් දාන්න. CA වල CA CB CC OD මේ ටිකක් දාන්න. ABCD කියලා පොඩියට දාගන්න මේ අපි ලකුණු කරන්න පුළුවන් ඉන්න. හරි නේද? මේ CA CB CC OD මේ නියෝන් එහෙම නෙවෙයි E තේරුණා? හරි. පැහැදිලි තමයි. ඔන්නේ වගුවක් ගහගන්න. හරි. දැන් මුලින්ම අපිට කියන්නේ මොකද්ද? ලුයිස් ව්‍යුව ඇඳ ගන්න තමයි. මම මේකේ ලුයිස් ව්‍යුව දෙනවා ඔයාලට. මොකද මේ වගේ අණුවල ලුයිස් ව්‍යුව අඳින්න කෙටි ක්‍රමයේ මම කියලා දුන්නේ නැහැ දාන්න. කෙටි ක්‍රමයක් තියෙනවා ලුයිස් ව්‍යුව අඳින්න. ඒක මේ වගේ විශාල අණුවල හැම එකකෙම ඉලෙක්ට්‍රෝන වල ගණන් කර කර ඉන්න ඕනේ නැහැ. තේරුණාද? මේ ඔක්සිජන් ඉන්න තැනට දාන මොකද්ද? දිත්ත බන්ධනයක් දාලා දැන්. නයිට්‍රජන් ඉන්න තැන වලට එක සැරේ වලක් දානවා. ඔක්සිජන් වලටත් එක සැරේ වල දෙකක් දැම්මා. මෙන්න ලුයිස් ව්‍යුව ඇඳලා ඉවරයි. මේ ලුයිස් ව්‍යුව. දැන් ලුයිස් ව්‍යුව දැන් උන්න උත්තරේ ලියනවා. උත්තරේ ලියද්දි මේක ABCD කියලා දාන්න එපා. උත්තරේට ABCD කියලා දාන්න එපා. නිකන් ලුයිස් ව්‍යුව අඳින්න. තේරෙනවද? හරිද? සැකිල්ල විතරයි ළමයි. ABCD කියන්නේ තියෙන්නේ ඒගොල්ලෝ දෙන්නේ සැකිල්ල තියෙන්නේ. තේරෙනවද? ඒක ඕනි මොකටද මේ වගුවට අදාළ කාබන් පරමාණු ඔක්සිජන් පරමාණු අඳුර ගන්න එක තියෙන්නේ. හරිද? මේ කාරණා ඔයාලත් එක්කයි. හරි. යන්න දැන් සැකිල්ලට නෙවෙයි ලුයිස් ව්‍යුවට යන්න. ලුයිස් ව්‍යුවට ගිහිල්ලා බලන්න මුලින්ම අහන්නේ කාගේ රටාවද? CA කියන පරමාණු. එහෙනම් මෙතෙන්ට යන්න. මේ කාබන් පරමාණුට යන්න. එතකොට ඒ කාබන් පරමාණුවට ඔයා මොන උත්තර දෙන්න ඕනි? VSEPR එක කීයද? සිග්මා බන්ධන කීයද? එක සැරේ වල කීයද? ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය මොකද්ද? හැඩය මොකද්ද? උන් ඔය ටික දෙන්න.
මේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය කියලා කියන්නේ ළමයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියන එක තේරුණා. හරි. CA මම කරනවා. CA වටා VSEPR එක කියන්නේ එකසර සහ බන්ධන. CA වටා කියන්නේ 1 2 3 4. VSEPR එක කියන්නේ 4යි. CA වටා සිග්මා බන්ධන කියන්නේ දැන් තනි බන්ධනයක් නම් කොහොමද සිග්මා බන්ධන එකක් කවුන්ට් කරන්න. ද්විත්ව බන්ධනයක් නම් ඒ සිග්මා බන්ධන එකක් කවුන්ට් කරන්න. ත්‍රිත්ව බන්ධනයක් නම් ඒ සිග්මා එකයි ළමයි. තනි එකේ කොහොමද සිග්මා? ද්විත්ව බන්ධනයේ තියෙන මොකද්ද? සිග්මා එකයි ෆයි එකයි. ඒ කියන්නේ සිග්මා එකයි. ත්‍රිත්ව බන්ධනයක් තියෙනොත් ඒ මොකද්ද? සිග්මා එකයි ෆයි දෙකයිනේ. කියන්නේ ඒ සිග්මා එකයි කවුන්ට් එක. එහෙනම් මෙතන බන්ධන හතර මොකද්ද? සිග්මා බන්ධන හතරක්ම තමයි තියෙන්නේ. සිග්මා හතරක්මයි තියෙන්නේ. එකසර යුගල ගන්න කීයද ළමයි? බිංදුව එකසර නෑනේ. CA වටා එකසර තියනවද? CA වටා එකසර නැත. ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. අන්න යන්නේ VSEPR රාදයට. ළමයි බන්ධන හතරයි එකසර බිංදුවයි නම් මේ බන්ධන හතර එකසර බිංදුවයි නම් මොකක්ද දෙන්නේ? චතුස්තලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය. ඒ කියන්නේ බන්ධන හතරක් නම් මේ VSEPR එකක හතරක් නම් චතුස්තලීය. හැඩය කියන්නේ මොකද්ද? හැඩයට බලන්න ඕනේ මොකද්ද? බන්ධන තුනයි එකසර. එහෙමද බලන්න. දැන් මෙතන බන්ධන හතර එකසර බිංදුවයිනේ. එහෙනම් මේ හැඩයත් මොකද්ද? චතුස්තලීය. ඔයාලට දුන්නු වගේ මෙන්න මේ දික් අතරිනමක් ලියුවා නේද? ඒකට කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. මේ පැත්තට දුන්නු ටික තමයි හැඩය කියන්නේ. තේරෙනවද? චතුස්තලීය. CB ගේ VSEPR එක කියද? ළමයි ද්විත්ව බන්ධනයත් VSEPR එක එකක් කියලා ගන්න. 1 2 3යි කියද? CB වටා 3යි. සිග්මා බන්ධන කියද? අන්න පරිස්සම. සිග්මා බන්ධන කිව්වම ද්විත්ව බන්ධනයත් සිග්මා බන්ධන 1යි කියන මේ 1 2 3යි කියද? 3යි. එකසර තියෙනවද ළමයි? CB වටා එකසර තියෙනවද? නෑ. ඇදලා නෑ. බිංදුවයි. එහෙනම් ළමයි ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය කියන්නේ මොකද? ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය කියලා කියන්නේ VSEPR එකක ගන්න බලන්න. VSEPR එකක 3යි නම් මොකද? තලීය ත්‍රිකෝණය. තලීය ත්‍රිකෝණي කොහොම ලිව්වත් කමන්නේ. තලීය ත්‍රිකෝණي. එකසර නෑ නේ ළමයි. කියන්නේ බන්ධන තුන විතරයි. බන්ධන තුන එකසර බිංදුව නැහැ. හැඩයක් මොකද්ද? තලීය ත්‍රිකෝණي. මේකට කමා දාන්න එපා. හොඳ චතුස්තලීය කියලා කමා දාන්න එපා. එක්සෑම් එකේදී නම ලියන්න තේරෙනවද? CC ආයෙත් අර වගේ 1 2 3 4 ළමයි 4යි 4යි බිංදුවයි චතුස්තලීයයි මොකද්ද? තලීය ත්‍රිකෝණي එකක් චතුස්තලීය මේ පෙළියමයි ඉන්නේ. OD පරිස්සමෙන් OD වල VSEPR එක කියද? බන්ධන දෙකයි එකසර කියද? එකසර යුගල දෙකයි බන්ධන දෙකයි එකසර යුගල දෙකයි එහෙනම් කියන්නේ VSEPR 4යි. සිග්මා බන්ධන මෙතන තනි බන්ධන දෙකක් නම් කියද? සිග්මා බන්ධන දෙක එකසර යුගල දෙකක් තියෙනවා කියලා පැහැදිලිව පේනවා. එකසර ඉලෙක්ට්‍රෝන නම් 4ක් තියෙනවා. හැබැයි යුගල දෙකයි තියෙනවා. යුගල දෙකයි. අන්න ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය මේක හොඳ ප්‍රශ්නයක්. ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය කියලා කියන්නේ ළමයි මෙතනින් බලන්න මොකද්ද? VSEPR 4ක් නම් ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය මොකද්ද? චතුස්තලීය. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය. හැබැයි හැඩයට බලන්න ඕනේ මේ කොහොමද? බන්ධන දෙකයි එකසර එකයි. බන්ධන දෙක එකසර මොකද්ද? කෝණික. බන්ධන දෙක එකසර කෝණික. NE වල මෙතන එකසර යුගලක් වෙලා 1 2 3යි 4යි. VSEPR 4යි. සිග්මා බන්ධන 3යි. එකසර 1යි. 4ක් තියෙන නිසා ළමයි. VSEPR එක 4ක් තියෙන නිසා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකද්ද? චතුස්තලීයයි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි. ඊට පස්සේ 3යි 1යි. බන්ධන 3යි එකසර 1යි නම් හැඩය මොකද්ද? පිරමීඩිය. ත්‍රියානති පිරමිඩිය කියලා කියනවා. ත්‍රියානති දී පිරමිඩිය නෙවෙයි ත්‍රියානති පිරමිඩිය කියලා කියනවා. අඳගන්න. හරිනේ. හරි. අංක 3. ඔය ගාන දැන් කරානේ මම තනි තුන්වෙනි ගාන. තුනලිය යන්න
පහත සංයෝගයේ ලුයිස් ව්‍යුහයෙන්ද වගුව පුරවන්න. කියන්නේ අංක 3 පහත සංයෝගයේ ලුයිස් ව්‍යුහයෙන්ද වගුව පුරවන්න. ලුයිස් ව්‍යුහය හඳින්නද? H C C C H C O C H C H N O O ඔහොම තමයි දෙන්නේ. දැන් ඔහොම දුන්නට පස්සේ සැකිල්ල ඇඳගෙන මෙන්න මේ වගුව ගන්න. ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය හැටි තේරෙනවද? සැකිල්ල මෙන්න මේක දාගන්න. අපේ මේකටත් එච් එකක් දානවද? සැකිල්ල මෙතනත් එච් එක හොඳයි. B C D E F F තෝර දැන් වගුවේ ගොඩක් ලොකු වෙනවා මොකද්ද? CA CB CC CD NE කයි දෙකයි තුනයි හතරයි පහයි OF CA CB CD NE OF හරි වගුවක් ගහලා ඔන්න මම ලුයිස් ව්‍යුහය දෙනවා. බාහිරට මම ලුයිස් ව්‍යුහය දෙනවා. ළමයි මෙතන මේක අෂ්ටකේ පිරෙන්න ඕන හින්දා මම රේඛා දෙකක් ගන්නවා. මෙතන අෂ්ටකේ පිරෙන්න ඕන හින්දා මෙතන දිත්ත බන්ධනයක් ගන්නවා. හරි ලේසි මේව ඔයාලත් ගන්නවා. මෙතන අෂ්ටකේ පිරෙන්න ඕන හින්දා දිත්ත බන්ධනයක් ගන්නවා. මෙතන අෂ්ටකේ පිරෙන්න නම් ළමයි එක්කෙනෙක්ට තනි බන්ධන දීලා කෙනෙක්ට මෙන්න මේව දෙන්න. මේකට දිත්ත බන්ධනයක් දාන්න මේකට දාන ආරෝපණ වල බලන්න කොහොමද එහෙම කරන්නේ මම කියලා දෙන්නම් බය වෙන්න එපා හරි. දැන්ට ඇඳ ගන්න ඕන උත්තරේ ලියන්නේ. උත්තරේට මේක ඇඳ ගන්න බෑ. උත්තරේට මේක ඇඳ ගන්න. තේරුණා? පැහැදිලිද? උත්තරේ ඇඳගත්ත දැන් වගුව ඔයා පුරවන්න ඕනේ. වගුවේ එක්කෙනෙක් විතරක් මම පුරවනවා. කලින් අහුන් නැති එක්කෙනෙක් පුරවනවා. මේ කවුද දන්නවද? ඕස් පුරවනවා. ඕස් කියන්නේ කොනේ තියෙන එකක් නම. තේරුණාද? කොනේ තියෙන එක. Of VSEPR rate කියලා මේ of 1 2 3 VSEPR 3 සිග්මා බන්ධන 1යි නේ සිග්මා බන්ධන 1යි එක සැරේ උගල 1යි 2යි පැහැදිලිද VSEPR 3යි සිග්මා 1යි එක සැර 2යි නේ සිග්මා 1යි එක සැර 2යි දැන් අහනවා මොකද ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය ළමයි කියෙත් ඉන්නේ VSEPR 3ක් නම් තලීය ත්‍රිකෝණික මොකද්ද? තලීය ත්‍රිකෝණික VSEPR 3 නම් තලීය ත්‍රිකෝණික. ඊළඟට හැඩයට බලන්නේ කොහොමද ළමයි? බන්ධන 3යි එක සර බිඳුව නම් හැඩයක් තලීය ත්‍රිකෝණික. බන්ධන 2යි එක සර 1යි නම් හැඩය කෝණික. මෙතන තියෙන්නේ මොකද්ද? බන්ධන 1යි එකසර 2යි එහෙම එකක් දුන්නද බන්ධන 1යි එකසර 2යි මේක හැඩයක් ගන්න බෑ ළමයි ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය නම් කියන්න පුළුවන් තලී ත්‍රිකෝණික කියලා හැඩේ නෑ හැඩයට මොකද කරන්නේ ඉරක් ගන්න බිඳුව දාන්න එපා අපි හැඩය කියන්නේ මොකක් හරි නමන්න ලියන්න හැඩයට ඉරක් ගන්න ඉතුරු ටික ඔයාලා පුරවල දෙන්න මට ෆොටෝ එකක් ගහලා ගන්න තේරෙනවද